සාකච්ඡා ආරම්භ කරමු යහපත් ප්‍රශ්න. මේ භාවනාවේ විදිහට කරනවා කියන්නේ මොකද කරනවා මොකද කරන්නේ භාවනා කරද්දී කිව්වම පොඩක් මේ කියන්නේ කමඨාන් කියද්දී මොකද්ද කරපු භාවනාව කියලා ඒවත් එක මොකද්ද වාඩි වෙන ඔය පරියන්ක භාවනාව ගැනද කියන්නේ සක්මනක් ගැනද? හරි පරියන්ක භාවනාව. ඊට පස්සේ මොකද්ද භාවනා ආරමුණ? මූල කමඨාන මොකද්ද? හරි. ඒ කියන්නේ ආනාපාන සතිය අමතක වෙනවා. අමතක වෙනවා කියන එක පොඩ්ඩක් විස්තර කරන්න. අමතක වෙනවා කියන්නේ ඒක නොපෙනී යන එකද නැත්නම් වෙන කල්පනාවලට යන එකද නැත්නම් කියන්නේ වෙන හිතවිලි ලෝකෙකින් මගන ගත වෙන එකද? මතක නැති වෙනවා. ඈ? දැන් මතක නැති වෙනවා කියන එක මට පොඩ්ඩක් තේරෙන්න කියන මතක නැති වෙනවා කියලා කිව්වම ඒක මට තේරුම් ගන්න හරිය අමාරුයි මේ මොකක් ගැනද කියන්න උත්සාහ කරන්නේ හුස්ම රැල්ල සම්බන්ධව නොපෙනී යාමක් ගැනද නැත්නම් වෙන මොනවා හරි කල්පනා ලෝකයකට ජීවත් වෙන එකද හරි කර හිටි කියන ආනාපාන සතිය අමතක වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ වෙන සිතුවිලි ලෝකෙට යනවද ඒ කියන්නේ මට පේන්නේ ඔය කියන්න උත්සාහ කරන්නේ අමතක වෙනවා කියලා මේක නොපෙන්නේ නොදෙනී යනවා කියන එක. ඒකට තියෙන නොදෙනී යාම සිද්ධ වෙනවා. ඊට පස්සේ නිින්ද යනවා. නිින්ද කියලා ඉවරද? හරි ඒ නිින්ද කියලා හැරුණාට පස්සේ මොන වගේද අත්දැකෙන්නේ? අත්දැකීම. සිහියට ගැල්ල සතිය තියෙනවා. මට තේරෙන්නේ මතක නැහැ කියන්නේ. ඒ කියන්නේ මතක නැහැ කියන්නේ අරමුණු පේන්නේ නැහැ කියලා දුක කියන්නේ. ආයෙ නිින්ද කියලා ඇරුණාට ආයෙ හුස්ම පේන්නේ නැහැ කියන එකද? සමහරව කියා ගන්න නැතුව මේ මතක නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මතක නැහැ කිව්වම අපි කියන්නේ මතක නැහැ කියන එකෙන් අපි අදහස් කරනවා ඒක වෙන සංකල්පයක හිටියද කියලා අහන්නේ. වෙන මොකක් හරි අතීතය ගැන හිතුවද අනාගතයක් ගැන හිතුවද? එහෙම නැත්නම් ඒ සිතිවිල්ල ගැන මම නැත්නම් අරමුණ පේන්නේ නැතුව බ්ලැන්ක් කියන එකද? හරි එතකොට එතනදී එකක් මේ ඒ කියන්නේ අපිට උත්තර දෙකක් ගන්න පුළුවන් එකදී එකක් තමයි තමන් බලන්නේ එහෙම තමන්ට සැකයි නම් මම කොහෙද ඉන්නේ මොනවද කරන්නේ කියලා ෂුවර් නැත්නම් ආයෙ තමන්ගේ ඉරියව්වට ගන්න පුළුවන්. කයට ගන්න පුළුවන් අවධානය කියලා බලන්න. අනිත් එක තමයි දැන් එහෙම බ්ලැන්ක් එකකට යද්දී ඒක ටිකක් කාන්තා මනසක පිරිමනසක වෙනසකුත් තියෙනවා. කාන්තා මනසක මේක ටිකක් අමාරුයි පිරිමනසකට වඩා බ්ලැන්ක් එක. ඒකට සාපේක්ෂක හේතුවක් තියෙනවා. ඒ කියන්නේ මේ බ්ලැන්ක් එකට අනේක බ්ලැන්ක් වෙලා අනේක පිරිමි මනසකට ලේසි. يعني කාන්තා මනසකට ඒක ටිකක් මේ අමාරුයි. කියන්නේ දැන් අපි ඒකෙන් මම කියන්නේ මේ ස්ත්‍රී පහත් කියන එක නෙමෙයි. ස්ත්‍රීත්වයේ පහත් කියන එක නෙමෙයි. ඒ කියන්නේ දැන් පිරිමි මනස සහ කාන්තා මනස දෙක ගන්නකො. කාන්තා මනසයි පිරිමි මනසයි දෙක ගත්තට පස්සේ පිරිමි මනස ටක් ගාලා ඒක පිරිමි කෙනාගේ මනස හැදලා තියෙන්නේ ටක් ගාලා මෙහෙම මේ පාළුවට බහින්න පුළුවන් විදියට. ඔය මුකුත් තේරෙන්නේ නැති කියන මතක නැහැ කියන බ්ලැන්ක් කියන මයින්ඩ් එකට පිරිමියෙක්ගේ මනස මෙහෙම ටක් ගාලා බහිනවා. කාන්තාවගේ මනස ඒක බහින්නේ නැහැ. ඒක බැස්සම හරි අමාරුයි ඒක. කාන්තා මනසකට මේ බ්ලැන්ක් එක සාපේක්ෂව පිරිමි මනසකට වඩා වෙහසක් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් කාන්තා මනස හැදිලා තියෙන්නේ කියන්නේ ස්ත්‍රීත්වයේ නිර්මාණය වෙලා තියෙන්නේ
يعني ස්ත්‍රීත්වයේ කියන එක නිර්මාණය වෙන්නේ ප්‍රේමයත් එක්ක. ආදරයත් එක්ක. ස්ත්‍රීත්වයට නිවන කියන එක ඇත්තටම ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. කියන්නේ නිවන කියන එකට වඩා එයා ආදරය කරන්නේ මොකද්ද ලව් එකක් කොළු තියාගෙන. කියන්නේ ඒක තමයි ස්ත්‍රී මනසේ ඇති මම කියන මේක උසස් කිරීමක් හෝ පහත් කිරීමක් නෙමෙයි මම මේ කරන්න උත්සාහ කරන්නේ පොඩ්ඩක් පෙන්වන්න හදන්නේ මේ මයින්ඩ් එකේ තියෙන ස්වභාව දෙක. මේ මනස් දෙකේ හැදලා තියෙන පැටර්න් දෙක මේ දෙකම භාවනාව කියන තැනට යනවා. හැබැයි යන්නේ පැටර්න් දෙකකට. ස්ත්‍රියක් භාවනා කරාම ස්ත්‍රිය යන ඔය මුකුත් තේරෙන්නේ නැහැ බ්ලැන්ක් කියන එකට යන විදිහයි. පිරිමියෙක් තේරෙන්නේ නැහැ බ්ලැන්ක් එකට ගිහිල්ලා ඒ දෙකට මුහුණ දෙන විදි දෙක වෙනසක් තියෙනවා. ඒ වෙනස එන්නේ ස්ත්‍රීත්වයේ ඉන්නේ එයාලා එන්නේ ප්‍රේමයේ මුල් කරගෙන. එයාලගේ ආත්මේ දුවන්නේ ආදරයේ මුල් කරගෙන. ආදරයේ මුල් කරගෙන ප්‍රේමයේ මුල් කරගෙන එද්දී එයාලට හිත බ්ලැන්ක් වෙනවා කියන එක හරිම අමාරුයි එක. ඒක නිකන් හරිම නිකන් අපහසුයි වගේ හරි විහෙසයි වගේ. පිරිමි මනසකට ඒක හරි පහසුයි වගේ. පිරිමි මනසක් ගත්තොත් එහෙම පිරිමි මනසට ඒක නිකන් දැනෙන්නේ පහසු ස්වභාවයක්. ඒ කියන්නේ කාන්තාවක් තනි දැන් මෙහෙම හිතන්නකෝ කාන්තාවක් ජීවිතේ තනි වුණොත් එහෙම පිරිමියෙක් නැතුව නිකන් හරි වේලිච්ච ගතියකට නේ කාන්තාව. මොහොන ජීවිතය නිකන් හරිම වියලි කතරක් වගේ. හරි වියලි ආත්මය. ඒ කියන්නේ ඒ ජීවිතය කාන්තා මනස එහෙම තනිකමත් එක්ක මුදුරව ගන්න නෙමෙයි. හැබැයි දැන් මම මේ කිව්වා මේක පිරිමි මනසේ පැත්තකුත් තියෙනවා. මම ඒක ඊට පස්සේ කියන්නකො නැත්නම් හිතන්නේ මේ කාන්තාව ප්‍රශ්නින්ද ඒ පැත්තෙන් මම මේ උත්තර දෙන්නේ. ඇහුවේ කාන්තාවක් කියනදා පිරිමි කියවනම් අපිට මේ පැත්තකින් උත්තරي කතා කරන්න පුළුවන්. එතකොට ඉස්සලා අපි දෙරුම් ගන්න ඕන කෑල්ල තමයි කාන්තාව භාවනා කරන්න ආවත් පිරිමි භාවනා කරන්න ආවත් දෙන්නම ඉන්නේ එක රිට්‍රීට් එකක. එක භාවනා වැඩමුළුවට ආවට දෙන්නගේ අවශ්‍යතාව දෙකක් තියෙනවා. ඒක දැන් මම මේ කියන එක පාට පැටලිය ඔබ වහන්සේ මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. ඒ කියන්නේ කාන්තාව භාවනාවෙන් හොයන්නේ ලව් එකක්. භාවනාවෙන් යට ඕනේ ආදරයක්. පිරිමියට එහෙම අවශ්‍යතාවයක් නෙමෙයි. පිරිමියට භාවනාව ඇතුලෙන් ආදරේ වඳු වෙනවා. හැබැයි එයාට තියෙන වෙන පැටර්න් එකක්. ඒ මයින්ඩ් හැදිලා තියෙන්නේ ඒ කියන්නේ මනස්වල තියෙන විදිහ තමයි ඒක. ඒ කියන්නේ මනස හැදිලා තියෙන පැටර්න් එක විදිය ක්‍රමේ තව ටිකක් ඒක මෙහෙම කියන්නම්කෝ. දැන් පිරිමි මනසකට ආදරයත් එක්ක භාවනා කරන්න බෑ. කාන්තාවකට එහෙම ප්‍රශ්නයක් නෑ. කාන්තාවට භාවනා කරන්න ආදරය ඕනමයි. වාක්‍යයක තේරෙන්නේ මන් දන්නේ නෑ. පිරිමි මනසකට ආදරයක් ඇති වුණොත් භාවනා කරන්න බෑ. අමාරුවකටපත් වෙන පිරිමි මනස. කාන්තාවකට ආදරයක් ඇති වුණොත් එහෙම මේ මුළු රිට්‍රීට් එකම මාර පිපිලා ඉන්නේ. පිරිමියා පුල් අවලෙන් මේ භාවනා කරනවා. පුල් අප්සෙට් එකේ ඉන්නේ. ගැහණියට ආදරේ ලැබුණොත් රිට්‍රීට් එකක් ඇතුලේ හරි කොහෙදී හරි යා මාර විදිහේ පිපෙන්න ගන්නවා ඇතුල. යා මාර සතුටුයි. යාට තේරුණොත් යාට කොහොමවත් ඇටෙන්ෂන් එකක් නැහැ කියලා හැක්කිලා ඉන්නේ. කවුරුත් එහෙම යාව විශේෂ ක්‍රියා කරන්නේ නැහැ කියලා දැනෙද්දි කාගේවත් යාට විශේෂ ඇටෙන්ෂන් එකක් නැති වෙද්දි විශේෂ ආදරයක් නැති වෙද්දි එයාට රුස්සන්නේ නැහැ එතන ඉන්න එක. අපි අමාරුයි හරි වෙහෙසයි. හරි වෙහෙසක් හරි රුස්සන්නේ නැති ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට කාන්තාවක් භාවනා රිට්‍රීට් එකක් ඇතුලේ ඇත්තටම හොයන්නේ වෙන දෙයක්. මං කියන එක පිළිගන්නේ නැහැ. තාම අහගෙන ඉන්නකොට ටිකක්
දාම හරියට කියලා ඉවර නැති හින්දා ඒක මම මේ කියන්නේ මේ භෞතික පිරිමියෙක් කියන එක නෙමෙයි. එයාට ලේසි භක්ති මාර්ගය වගේ එකක්. මොකද එයාට මේ භක්තිය ගැන කියද්දි ගුරුවරයා හරි කමන්නේ බොයි බෙල් කරගෙන ඒකේ ෆීලිං එක ගන්නවා යා. ඒක තමයි මේ මනස් නිර්මාණය වෙලා තියෙන්නේ යන්නේ පොඩි ලව් එකක් මේක අස්සේ. ඉතින් එතකොට හැබැයි පිරිමි කෙනෙක්ගේ ඔහොම එකක් නැහැ. දැන් පිරිමි කෙනෙක් භක්ති ගීතයක් කියනකොට කාන්තාවක් කියදී ඒක පාට් ටච් කරනවා. ඒකේ තියෙනවා මම මේ කියන එක ටිකක් මේ හොඳට හස්තර කියලා බලන්න මම මේ කියන පොයින්ට් එක තේරෙයි සමහර විට මේ දෙගොල්ලෝන්ගේ දෙපැටර්න් දෙකක් තියෙන්නේ. පැටර්න් දෙකකට තමයි මෙයාලගේ එළඹුම තියෙන්නේ. ඒ කියන්නේ එළඹුම තියෙන්නේ ඒක අපිට වෙනස් කරන්න බෑ. දැන් උදාහරණයක් ඇටියට දැන් යසෝදරාව සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතය අතහැරලා යනවනේ. ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා ඒ සත්‍ය අවබෝධ කරගෙන එනවනේ. දැන් එතකොට පිරිමි කෙනා ටක් ගාලා පලා යනවා. පිරිමි කෙනාට ආධ්‍යාත්මික වෙන්න ඕනෙච්ච ගම පිරිමියෙක් පලා යාමක් සිදු කරනවා. මොකද පිරිමියට හරි අමාරුයි ගෙදරක ඉඳන් මේ වැඩේ කරන්න. ඒකේ අපහසුතාවක් තියෙනවා. පිරිමි මනසකට සිද්ධාර්ථ බෝසතාණන් කියන බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ඇතැල්ලා ගිහිල්ලා අහපව යසෝදරාවගේ තිබ්බනේ පොඩි ඇරෙස් එකක් තරහපො. ඒකනේ ආවෙත් නැති උන්වහන්සේ ඕනනම් මාව බලන්න කියලා කාමරේට එනකම් හිටියනේ. වැඩියක් එළියට ආවේ නැහැ. එදකදී කියන්නේ දැන් ඇහුවා නිකන් හරි අපි යසෝදරාව ඇහුවනම් දැන් ඇත්තටම ඔයාව ලබන මොක්ෂය ලබන්න මාව අතහරින්න ඕනේද කියලා. ඔයාව ලබන මොක්ෂය ඔයාව ලබන නිවන ලබන්න මාව අතහරින්න ඕනේද කියලා ඒක කාන්තාවක් එක තේරෙන්නේ නැහැ කිව්වට. මොකද හේතුව අපි කියන්නේ සිද්ධාර්ථ බෝධිසත්වයෝ යසෝදරාවට අපි කියන්නේ බොක්කෙම්ම ලව් කරා කියලා. පිරිමියෙක් බොක්කෙම්ම ලව් කරොත් ඇඩ්‍රස් නැති වෙනවා පිරිමියට. ඒ කියන්නේ පිරිමියෙක් බොක්කෙන් ලව් කරන එක හෙන අවුලක් යාගේ ඇතුලේ. මොකද පිරිමියෙක් බොක්කෙන් ලව් කරොත් විඳවන්න වෙනවා සෑහෙන කාලයක්. ගැහණියක් බොක්කෙන් ලව් කරන එක නෙමෙයි. වෙනසක් තියෙනවා. මොකද ඒකේ විඳවිල්ල වැඩි. මොකද හේතුව පිරිමි කෙනෙක් ආදරය කරද්දී යාගේ කේන්ද්‍රයට මැදට ගන්නවා කාන්තාව. දැන් යසෝදරාව සාමාන්‍යයෙන් අර නටපු නාට්‍යාංගනාව වගේ ලෙවල් එක තියලා තිබ්බනම් එහෙනම් උන්වහන්සේට ගෙදර ඉඳන් බුදු වෙන්න තිබ්බා. ගෙදර ඉඳලා බුද්ධත්වයට පත් වෙන්න තිබ්බා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඇය ඉන්නේ අනිත් අය වගේම කේන්ද්‍රය තුල නෙමෙයි පරිධිය තුල. කේන්ද්‍රය තුල මැද නෙමෙයි ඉන්නේ අග තුල. ප්‍රශ්නේ තියෙන්නේ පිරිමියෙක් ප්‍රේම කරන්න ගියොත් බොක්කෙන් මතු පිටින් නෙමෙයි. අපි කියන්නේ සිද්ධාර්ථ බෝසත්වයේ යසෝදරාවට බොක්කෙන් ලව් කරපු හින්දා හදවතින් ආදරය කරපු හින්දා පිරිමියාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යාට දැන් මොකක් හරි ඔන්න කාර් එකක් හදනවා නම් මේ වැඩේ කරනකම් කාර් එකක් හදනවා වගේ වැඩේ කරනකම් අර ගැහණිය මතක් වෙන්නේ. එයා තනි වෙච්ච ගම එයාට ටක් ගාලා අර චිත්‍ර රූපේ ඉස්සරහට. ඒ කියන්නේ එයා උදකලාවට ගියපු ගම එයා ලොකු ගැටලුවකටපත් වෙනවා. එයා ඒ කියන්නේ එයාට දැන් රජේ වැඩ රටේ ප්‍රශ්න මොනවා හරි වීඩියෝ ගේම් එකක් ගහන ගම එතකන් අවුලක් නැහැ පිරිමියාට. ඕක නවත්තපු ගම ආයෙ අර එන්නේ එයාගේ කේන්ද්‍රයේ තියෙන අර චිත්‍ර රූපේ. යසෝදරාව. අර යසෝදරාව ඉස්සරහට එනවා. ඒක තමයි පිරිමියෙක්ට ආදරයක් ඇතුළතදී භාවනාව ගැඹුරට යන්න බැරි. ප්‍රේමයක් තිබ්බොත් එහෙම පිරිමියාට ඒකින් ගැලවෙන්න බෑ. පිරිමියා ආයෙ පිරිමි මනස අර ආරම්භණය ඇතුලේ හිර වෙනවා කියලා. ඒ නිසා ඒ කියන්නේ යා අන්න එක තමයි සමහරට
පිරිමියෙක් බොක්කෙන්ම ලව් කළොත් එහෙම ඉතින් ජීවිතේම ඉවරයි. ඉතින් එහාට ඔච්චර තමයි මැරෙනවා. ඕකම ආය එන්න පටන් ගන්නවා ඉස්සරහට. ඉතින් එතකොට මෙන්න මේක ගැටලුවක් වෙන්න ගන්නවා. අන්න එතකොට පිරිමි කෙනෙක්ට ලේසි අර සම්බන්ධතා, ගෙවල්, දොරවල් ඔක්කොම ටික අතහැරලා, බිරිඳ ඔක්කොම අතහැරලා සම්පූර්ණයෙන් අයින් වුණාට පස්සේ එයාට එයාගේ සයිලන්ට් එකට යන්න ලේසි. එයාගේ අභ්‍යන්තරයේ තියෙන නිහඬියාවට යන්න ලේසිකමක් තියෙනවා. පහසුකමක් තියෙනවා. ඒ නිසායි වැඩිපුර ප්‍රමාණයක් පිරිමි මහන වෙන්නේ. දැන් මේකටත් දැන් වැඩි වෙන්නේ පිරිමියෙන් දෙන්නේ. මොකද ඒක පිරිමියාට තේරෙනවා අර මොකද යා බොක්කෙන් ලව් කරලා තිබ්බොත් වැඩේ ඉවරයි. බොක්කෙන් ලව් කරලා තිබ්බොත් එහෙම යාට ඒකෙන් ගැලවෙන්න අමාරුයි. ගෙදර ඉඳන් භාවනා කරද්දී අර රූපෙම අර චිත්‍රයේම මනස චිත්‍ර හැට ගන්න නිසා. එතකොට පිරිමි කෙනෙක්ට හරි ලේසි එළඹුමක් තමයි ඒව අත්තරපු ගමන් පිරිමියාගේ මනසට අග්ගාලා ඉක්මනින් අර හුදකලාවට යනවා. අභ්‍යන්තර පාළුවට. ඇතුළාන්ත තියෙන හුදකලාවට ඉක්මනින් ගමන් කරනවා පිරිමියාව. පිරිමියා ඒකට ගමන් කරාට පස්සේ පිරිමියාට ඒ සයිලන්ස් එක ඇතුලින් එනවා ප්‍රේමය කියන එක. සයිලන්ස් එක කියන්නේ භාවනාව තුළින් පිරිමියාගේ මනසේ ආදරේ මතුවෙන්න ගන්නවා. පිරිමියාගේ මනසේ ආදරේ මතුවනාට පස්සේ දැන් සිද්ධාර්ථ බෝධිසත්වය බුදු වෙලා අපේ බුදුජානන් වහන්සේ නැවතෙනවනේ යසෝදරා ළඟට. දැන් යසෝදරා ළඟට ආවට ප්‍රශ්නයක් නැහැ. දැන් යසෝදරා ඉන්නේ කේන්ද්‍රය තුල නෙමෙයි පරිධිය තුල. දැන් කේන්ද්‍රය තුල තියෙන උන්වහන්සේ අවබෝධ කරපු සත්‍යය. සැබෑ ප්‍රේම, කරුණාව. ඒක උන්වහන්සේගේ කේන්ද්‍රයට ඇවිල්ලා. ඒක උන්වහන්සේගේ කේන්ද්‍රයට ආවට පස්සේ කේන්ද්‍රේ බවට පත් වුණාට පස්සේ උන්වහන්සේට දැන් යසෝදරාය ළඟ හිටියා කියලා අහපව ශරීරයට යසෝදරාව මතක් වෙන්නේ තනි වෙච්ච ගමන්. තනි වෙච්ච ගමන් යසෝදරාව වෙන්නේ නැහැ ඉස්සරහට. මොකද උන්වහන්සේ ඊට එහා ගියපු ආධ්‍යාත්මික ප්‍රීතියක ඉන්නවා. ඉතින් මේක තමයි පිරිමි මනස පැටර්න් එක. පිරිමි මනසට ලේසි. ඒකයි පිරිමි මනස නිකන් ටග්ගාල භාවනාවට ගිහිල්ලා භාවනාවේ සයිලන්ට් එක ඇතුලේදී අර ප්‍රේමේ මත වෙනවා. ඊට පස්සේ යාට අර තියෙන පුද්ගල ලව් තිබ්බනේ අර කේන්ද්‍රය තුල හිටිය ගැහණිය ඉන්නවනේ. තමන්ගේ කේන්ද්‍රයට තමන් තුලට ආපු ගැහණිය බ්ලැන්ක් වෙලා තියෙන්නේ. ඒ ගැහණිය වල ඉතින් තියෙන වින්දනයක්. ප්‍රේමයක්. ගැහණිය නිකන් පරිදිය කියන්නත් බෑ. හැබැයි මේ ඒක හරි අමාරුයි කියන්නේ යා කොහේ ඉන්නවද කියලා. කොහේ ඉස්සරහට කියලා හරියට කියන්න අමාරු නෑ. ඒක අතර මෙතන කියලා වෙන් කරන්න බෑ. හැබැයි ඉතින් ඒක අපි කියන ප්‍රශ්නයක් නෑ දැන්. දැන් එකට ඉන්න පුළුවන්, එකට hina වෙන්න පුළුවන්, එකට කරන්න කතා කරන්න පුළුවන්. දැන් එයාගේ අර වෙච්ච හුදකලාවත් එක්ක අර වෙ කියපු තනිකමත් එක්ක දැන් එයා මේ ප්‍රශ්නේ කැඩිලා ඉන්නේ. දැන් එයාගේ කේන්ද්‍රය තුල නෙමෙයි කිසිම ගැහණියක් දැන් කේන්ද්‍රය තුල නෑ යාගේ. දැන් ඒ නිසා යාට මිතුරියන් විදිහට ආශ්‍රය කරන්න බලන්න ඕන කෙනෙක්. මිතුරියන් විදිහට මිත්‍රත්වයක් ඇතුළත යාට ආශ්‍රය කරන්න පුළුවන්. ඕක තමයි පිරිමි එළඹුම. ගැහණු එළඹුම ඊට වඩා සම්පූර්ණ වෙනස්. ගැහණු කෙනෙක්ගේ භාවනාව යන්නේ ඔය පැටර්න් එකකට නෙමෙයි. ඇත්තටම කිව්වොත් ගැහණු කෙනෙක්ට එහෙම ලොකුවට හුදකලාව සිටීමක්වත් කියන ගැහණියට ඇත්තටම ඕනේ නැහැ ගල් වෙනකට යන්න. හිමාල වනාන්තරයකට යන්න. තනි වෙන්න. එහෙම එකක් එයාට දැනෙන්නේ නැහැ. එහෙම කොහොම අතල්ලා දාලා හිමාල වනාන්තරයකට ගිහිල්ලා ගල් වෙනක් අස්ස ජීවත් වෙන්න. මොකද ඒක ගැහණියට එක්තරාකාරයක දුකක්. කාන්තා මනස කියන එක නිර්මාණය වෙන්නේ අර මම හරි ඉස්සෙල්ලා දැන් මේක පටන් ගන්නද කිව්වේ කාන්තා මනස නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රේම ස්ත්‍රීත්වයේ තියෙන ප්‍රේමයත් එක්ක මාතෘත්වයත් එක්ක එයාට ඕනේ කාහාර වෙනුවෙන් බොක්කෙම කැප වෙන්න ආදරය වෙන්න එයා සතුට විඳින්නේ එයා සැනසෙල්ල විඳින්නේ ඒකත් එක්ක ඒ දැනෙන ඒ කියන්නේ යාට හරි සතුටුයි කවුරු හරි යාට ආදරය කරන්න කෙනෙක් ඉන්නවනම්
එයාට අවධානය දෙන කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ නැත්තම් පුදුම විදිය තරහක පුදුම විදිය වේදනාවක ඉන්නේ. අර භාවනා ලෝකෙදි වෙන්නේ ගැහණියට කියන්න ඕනේ නම් මෙන්න මෙහෙම කතාවක්. භාවනා කරන්න ඔයා එන්න භාවනා කරගෙන යද්දී මාරම ආදරයක් දැනෙනවා. මාරම පීස්ෆුල් එකක් දැනෙනවා. මාරම විදිය ආදරෙන් ආත්මේ පිරීලා යනවා. මේ වචන කිව්වහම කාන්තාවක් කාන්දමක් වගේ එදිරි ටික්ස් එකක් ගුරුවරු දන්නේ. ආධ්‍යාත්මික ගුරුවරු දන්නවා. ස්ත්‍රිය හරි ටක් ගාලා මේ ආදරය කියන වචනත් එක්ක රොමැන්ටික් බවත් එක්ක ආදරණීය බවත් එක්ක ඒ වචනත් එක්ක නිකන් මත් වෙලා යනවා. ඒ වචන වලට ඒ ආදරණීය හැසිරීම වලට ඒවට නිකන් සම්පූර්ණ නිකන් ඒ කියන්නේ ඒක පුදුම දෙයක්. ඒ මනස එච්චරම කාන්දමක් ඒකට. එච්චරම ආසයි ඒකට. එච්චරම ආසයි කියන්නේ කාන්තාවකටම ලොකු ලිංගික අවශ්‍යතාවයක් නැහැ. පිරිමිට දා. ලිංගිකත්වයේ නෙමෙයි හොයන්නේ අර තමන්ට ජීවිතේ තමන් ගැන හොයන කෙනෙක්, තමන්ට ආදරය කරන කෙනෙක්, තමන්ට ඇටෙන්ෂන් එක දෙන කෙනෙක්. ඒ තිබ්බාම ඇති ඔක්කොම. ඒ චූටි දෙයක් හොයන්නේ. ඒක තමයි මේ මනස විදිය. ඒ මනස එතකොට යාට අපි භාවනාවට ගන්න නම් අපිට අර විදිය වචන ආදරය හරහා පාත්යෙන් කතා කරන්න වෙනවා. එතකොට ඒ පාත්යෙන් කතා කරද්දී පිරිමින්ට වඩා කාන්තාවන් ලං වෙනවා. කාන්තාවන් ආකර්ෂණය වෙනවා මේ ස්ථානෙට. ඒ ආකර්ෂණීය බවක් කියනවා මොකද කතා කරන්නේ ප්‍රේමයක් ගැන, කතා කරන්නේ ආදරයක් ගැන. හැබැයි ඒක ප්‍රශ්නයක් නෑ එච්චර. පිරිමිට හැබැයි ওই වචන වලට පිරිමිට සෙට් වෙන්නේ නෑ. පිරිමින්ට වඩා නිකන් රොමැන්ටික් කතා, නිකන් බබාලගේ කතා, ශාරුක් ખાන්ලගේ කතා. පිරිමියගේ එළඹ වෙනස්. පිරිමින්ට ඔය වගේ අපි කියන්නේ ඔය වගේ නිකන් ලාමක වචන. පිරිමින්ට ඕන හොඳ පෞෂ. යා තනි සිංහෙක් වගේ කැලෑවක ඕනනම් මං මැනකට හුදකලාවට යන්නම් තනි වෙන්නම් කියලා ඒක බීක පිරිමියාට නිකන් මහා ප්‍රශ්න නෙවෙයි. යාට ඕනේ ඒ වගේ නිකන් අර වෙන පැටර්න් එකකින් යාට ආරාධනය කරන්න ඕනේ. යාට අර විදිහේ මේ ආදරණීය ආරාධනා කියන එකට ඉතින් සෙට් වෙනවා. යාට ඉන්විටේෂන් එක දෙද්දී ඉතින් එතකොට හැබැයි පිරිමි මනස ටක් ගාලා ඇවිල්ලා පිරිමි මනසට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි උදකලාවේ ඉන්නවා කියන්නේ. මේ තනිකමත් එක්ක ඉන්නවා කියන එක අර නිකන් අර අන්තාවට වගේ රුස්තරලා මූණ අප්සෙට් ගිහිල්ලා එපා වෙලා යන්නේ ජීවිතෙත් එක්ක. එපා වෙලා ගිහලා කොහොමවත් ආදරයක් නැති වෙද්දි කොහොමවත් සෙනෙහසක් නැති වෙද්දි ඒ තරම්ම ලොකු ගැටලුවක් නෙමෙයි ඒක. ඒ කේස් එකක් නෙක ලොකු ප්‍රශ්නයක්වත් නෙවෙයි ඕක. ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මෙන්න ඒකයි කියන්නේ මේ එළඹුම් දෙක වෙනස්. මේ ඇතුල් වෙන ආකාර දෙක කියන්නේ මේ ඇතුල් වෙන ආකාර දෙකේ වෙනසක් තියෙනවා. එතකොට අනයිස්රියට මෙහෙම දෙකුත් තියෙනවා. ස්ත්‍රියට එහෙම ෆිසිකලි පේන රූපේ කොනෙත් නැහැ. දැන් මීරා ප්‍රේම කරේ ක්‍රිෂ්ණට. ක්‍රිෂ්ණ දැකලවත් සංකල්පයද දන්නෙත් නැහැ. ක්‍රිෂ්ණ කියන්නේ සංකල්පයද දන්නෙත් නැහැ. ඉඳලා තියෙනවද දන්නෙත් නැහැ. ඒ ක්‍රිෂ්ණට ප්‍රේම කරන්න පුළුවන්. අර්ජුනට කේම කරන්න පුළුවන්. දැකලත් නැහැ. හදවතේ තියාගෙන ඉන්න පුළුවන්. එතකොට ඇය කියන්නේ කොහේ ගියත් ආහාරය. මම එතෙන්ට ගියත් මම ඔබ වහන්සේව තමයි දැක්කේ. අතින් ඒ කියන්නේ එතකොට කාන්තාවක් කතා කරන්නේ පිරිමියෙක් වගේ නෙවෙයි. එයා කියන්නේ හරි. මම ඒ ගුරුවරතුලින් ඔබ වහන්සේ දැක්කා. අදින්ට ගියත් ඔබ වහන්සේව දැක්කා. මෙතෙන්ට ගියත් මෙතනත් ඔබ වහන්සේ හිටියා. අතනත් ඔබ වහන්සේ හිටියා. මෙතනත් ඔබ වහන්සේ හිටියා. හැමදැනම දැකලා තියෙනවා. ඒ මොකද එයාගේ එළඹුමම එච්චරයි. එයාගේ සම්පූර්ණ එළඹීම තියෙන්නේ මෙයා දන්නේ නැහැ එහෙම එකක් නැතුව කතාවක් පිළිබඳ. ඒ කියන්නේ එයාගේ මනසේ කොහේ ගියත් ඔබ වහන්සේ ඉන්නවා. එතකොට ඒ ඇති කාන්තා මනසකට එයාගේ ආධ්‍යාත්මය යන්න ආධ්‍යාත්මික යන්න ඒත් ඇති ඒ වගේ පිරිමිම අන්නේකින්ද අපි ඒකට ඉරිසිය කරන්න හොදන්නේ පැටර්න් දෙක. ඒක තමයි මේ දෙගොල්ලෝ යන විදි දෙක. මේ දෙගොල්ලෝ යන්නේ ඒ නිසා කාන්තාව පිරිමියට වඩා වෙනස්. ඒ කියන්නේ පිරිමියෙක් වගේ නෙමෙයි. යා කවුරු හරි බුදුහාමුදුරු කියලා හරි චිත්‍රයක් දාගෙන, ක්‍රිෂ්ණ හරි කියලා චිත්‍රයක් දාගෙන, ගුරු කියලා හරි චිත්‍රයක් දාගෙන යාට ඕනේ ඒක එක්ක හරි මානසිකව බැඳෙන්න.
මානසික ඒකත් එක්ක සංවින්දනයක් කරන්න. වින්දනය අවශ්‍යයි. ඉතින් එතකොට හැබැයි ඒක නැති වුණොත් හැක් වෙලා යනවා. ඒක තිබ්බත් ඇති. කමන්නේ කොහෙ ගියත් මමත් මගේ ඇතුලේ වහන්සේ ඉන්නවනේ. මොන ලෝකෙ ගියත් වහන්සේ මමත් එක්ක ඉන්නවනේ. ඒ ඇති ඒ මයින්ඩ් එක. ඒ අධාර හදාගත්ත සිත්‍රේ හොද්දටම ඇති ජීවත් වෙන්න. අන්න ඒ වගේ පැටර්න් එකකින් තමයි මේ මයින්ඩ් එක වැඩ කරන්නේ. ඒකට හැම වෙලෙම තනි වෙලා ඉන්න බෑ. ඒකට හුදකලාවක ඉන්න බෑ. අමාරුයි මනසින් හරි අරගෙන කරගෙන චිත්‍රයක් එක වින්දනයක ඉන්න ඕනේ. ඉතින් එතකොට මේ දෙක අපි තේරුම් ගත්තට පස්සේ මේ දෙගොල්ලෝ යන විදිය තේරුම් ගත්තට පස්සේ හැබැයි ඒකේ තව ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි දැන් කාන්තාවක් යම් වෙලාවක එයාගේ මනසේ හරි ඉන්න අඩුම ගානේ ගුරුවරයා හරි ඉන්නවනේ චිත්‍රය හැටියට ෆීලින් එකක් එයා චිත්‍රෙට ඇතුළත් ඒ ෆීලින් එක හරි අල්ලලා තියෙනවා ගුරුවරයා කියනවා. දැනෙච්ච ඒ සුවඳ හරිත් එක්ක එයා ජීවත් වෙනවා. ඒ ගුරුවරයා කියන සුවඳත් එක්ක එයා සමරනවා ජීවිතේ. එතකොට එයාට භෞතික කෙනෙක්ම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේ වගේ තැනකට ආවට පස්සේ මේ වගේ තැනකදී අපි කරන්නේ මේ වගේ තැනකදී අපි ඇවිල්ලා ටික දවසක් ඔයා මේ දැන් අලුතෙන් ආවේ ටික ඉඳ ඔයාලට තේරෙන්න ගනි ආදරය පිළිබඳ වෙනමම ස්වභාවයක්. ඔයා දැකපු ජීවිතයේ ආදරයයි. මෙහෙදී අපි ටික කාලයක් හිටියොත් තේරෙයි ආදරය කියලා කතා කරන්නේ වෙනම සුවඳක්. අර එළිය ලෝකේ කතා කරන බැඳීමත් එක්ක එහා ගියපු යමාකාරයක ආධ්‍යාත්මික සුවඳක් ටික කාලයක් ඉඳි දැනෙන්න ගන්නවා. ඒ ටික කාලයක් ඉඳි දැනෙන්න ගද්දී ඊට පස්සේ ඔයාට බැරි වෙනවා අහපව ගෙදර ගිහිල්ලා තමන්ගේ බොයි ෆ්‍රෙන්ඩ් එක සම්බන්ධයක් තියාගන්න. ස්වාම පිරිසයක සම්බන්ධයක් තියාගන්න. ඒ හේතුව කාන්තාව ටික යා ආධ්‍යාත්මික ප්‍රේමේ පැත්තෙන්මනේ යන්නේ. යන්නෙම ප්‍රේම පැත්තේ කිසි ආධ්‍යාත්මික ප්‍රේමයට ආවට පස්සේ අර ජීවිතේ හිටපු පිරිමි ලෞකික පිරිමි ඉන්නවනේ. ඒ අයත් එක්ක තිබ්බ කනෙක්ෂන් එක කැඩිලා යනවා. පාලම කැඩෙනවා. ඒක ඔයාලට දෙලි මඩ ලව් කරන්න තමයි. එතකොට ඒ කනෙක්ෂන් එක කැඩිලා ගිහිල්ලා එතකොට වෙන්නේ ඊට පස්සේ බැරි වෙනවා අහපව් පාලමක් හදාගන්න ඒ එෆයා එක තියාගන්න ඕන. ඒ එෆයා එක තියාගන්නකොට මොකද ඒක මදි ඒක. මේ දැනෙන සුවඳත් එක්ක මේ එන ආදරණීය බවත් එක්ක ආදරයත් එක්ක අර සුවඳ ලෞකික කෙනෙක්ගෙන් එන සුවඳ මදි වෙනවා ඇතුළට. ඒ මදි වුණාට පස්සේ තමයි වැඩේ වෙන්නේ. බලන්නකො මෙහෙට ආපුවා ඉතිහාස වල වල ඔක්කොම පෞල් ජීවිත කැඩුනා. පෞල් ජීවිත හරියන්නේ නැහැ. ඩිකාලේ පෞලක් වශයෙන් අපි කියන්නේ වැඩි කාලෙ මෙහෙ එන්න එපා කියලා. එහෙම දිගටම කපල් එකක් විදිහට ඉන්න ඕන නම් වැඩි කාලයක් එන්න එපා. කොහෙන් හරි දැනකින් ආයෙ බ්‍රිජ් එක පාලම කැඩෙනවා. පාලම කැඩුණාට පස්සේ ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි ස්ත්‍රී මනස ආධ්‍යාත්මිකට යන්නේ ප්‍රේමය හරහා. යා දන්නේම නැතුව ප්‍රේමය හරහාම යා ගිහිල්ලා පාලම කැඩලා යනවා ලෞකික ලෝකෙත් එකදී. කැඩලා ගිහිල්ලා ඊට පස්සේ යාගේ සයිලන්ට් එක අස්සේ යාගේ එනවා ආදරය. ප්‍රේමියාවගේම එනවා. හැබැයි ඊට පස්සේ යා ටික ඒක විඳින්න ඕන වෙනවා. හැබැයි ස්ත්‍රියට එක පාට එක තේරෙන්නේ නැහැ. ප්‍රේමියලම වෙනස් ප්‍රේමියලම වෙදී එන්නේ කෙලින්ම යාට භාවනාවේ සයිලන්ට් එක හරහා ප්‍රේම මේ දෙගොල්ලෝ එකම අත්දැකීමට එනවා. හැබැයි විදි දෙකකට පැටර්න්ස් දෙකකට තමයි. ඒ නිසා අපි ඒකයි අර පේරෙන්නේ අර නිකන් මේ දෙගොල්ලෝ විදි දෙකකට එකම අත්දැකීම ලබනවා. පැටර්න්ස් දෙකකට එකම අත්දැකීම ලබනවා. ඉතින් මම මෙතන මේ කියාගෙන ආවේ මේ ටික මේ කාරණේ වැඩි කියන්නේ නෙමෙයි. මේක ඉතින් කියන්න දෙයක් නැහැ නේ. ඔක ඉතින් මේ පැටර්න් දෙක තේරුම් ගත්තාම හරියි. මෙයාලා හොයන්නේ මොකද්ද මෙයාලා හොයන්නේ මොකද්ද කියලා. එතකොට මේකෙදි අර ස්ත්‍රී මානසික තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අර මෙන්න මේ හිස්බදිය මුකුත් එන්නේ අරමුණක් නැති බතිය කියන එක බ්ලැන්ක් ගතිය කියන එක අරමුණක් නැහැ බ්ලැන්ක් වෙලා යන එක මේ පුරු නෑ මේක එන්නේ නිකන් නුරුස්නාවක් එන්න ගන්නවා. මොකද මේ එල්ලෙන්න දෙයක් නෑ නේද? මොකක්වත් නෑ එල්ලෙන්න එකක්. හැබැයි ඒක ගැහණු පිළිමි දෙගොල්ලෝට එකයි. මේ ගැහණු පිළිමි කතාවන්නේ හැමෝටම ඕනේ එල්ලෙන්න අරමුණක්.
ඊට පස්සේ දැන් එල්ලෙන්න අරමුණක් නැති වුණාට පස්සේ මේක හුරු නෑ. මනසට මේක නිකන් නూరు ගතියක් එනවා. ඒ කියන්නේ අපි හිතනවා ඒ කියන්නේ මේ මමයා හැම වෙලේම මොකක් හරි එල්ලිලා ඉඳලා තියෙන්නේ. ඒ හින්දායි අපි කියන්නේ ස්ත්‍රියකට ආවට කමන්නේ ගුරුවරයාට බැඳුනට කමන්නේ ඒකට සාපේක්ෂව අනිත් ලෝකේ අතහැරෙනවා. දැන් ඒකත් හැබැයි යම් තැනකදී ගෙවෙන්න ඕනේ. ඒ කනෙක්ෂන් එකත් කැඩෙන්න ඕනේ. ඒ අරමුණත් ගෙවෙන්න ඕනේ. දැන් ඔයාගේ මම මේ මෙච්චර කිව්වට මේක ඔයාගේ උත්තර දුරක් ආවේ නැහැ නේ තාම. ආවේ නැහැ කියන්නේ භාවනා සයිඩ් එකේ නේ. භාවනා සයිඩ් එකේදී තේරුම් ගන්න පිරිමීට වඩා මම එකයි කිව්වේ ස්ත්‍රී මනසකට මේ බ්ලැන්ක් එක මේ හුදකලාව දරන්න අමාරුයි කියලා. මොකද ඉල්ලනවනේ. කොහෙන් හරි ඇටෙන්ෂන් එක ආදරයක් කියන එක අන්න එතකොට ඒක තමයි ඔය කියන ගැටලුව. කොහෙන් හරි ආදරයක් හොයන එක. කොහෙන් හරි යාට සැනසෙන්න හොයන එක. ඉතින් ඒක තමයි හරි අමාරු. ඊට පස්සේ සූත්‍ර කියවන්න හදනවා, පොත් කියවන්න හදනවා. ඒ කියන්නේ මම ඉස්ලාම් භාවනා කරන්න ගිහලා පළවෙනි ආරණ්‍ය සේනාසනෙක ඉද්දී භාවනා කරලා යද්දී එන්න මේ බ්ලැන්ක් එකට යනවා. මේ බ්ලැන්ක් එකට යන්න මට මාර ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ නිින්ද ගිහිල්ලක් දන්නේ නැහැ, භාවනා කළාක් දන්නේ නැහැ. මෙන්න මේක පාට නැගිටිනවා. ඊට පස්සේ මට හිතෙන්නම ගිහිල්ලා ත්‍රිපිටකය කියවා කිව්වා. මම ඉතින් ගහලා මේ සූත්‍ර කියනවා බඩ ගාලා. විතර සූත්‍රයක් කියලා ඊළඟ සූත්‍රය කියවන්න අමු හරි කම්මැලි වගේ ඔය දෙකක් බීලා හරි මොනවා හරි කරලා ඉන්නේ. දැන් එක දිගට සූත්‍ර 10 15 දිගේ වගේ වුණා. ඉතින් මාර විදිහට මනස ස්පීඩ් වෙලා. මනසට කෑම ඕනේ වගේ හරියට. මනසට දැන් මොකුත් නෑ. මේ හාමතේද දැන් බලන්න දැන් මේ රිට්‍රීට් එක ගිහිල්ලා ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ බලන්නකො අපි අම්මෝ පරණායට කෝල් ටික ගන්නවා. එතකොට තමයි නිකන් පිට් එකේ තස් ගාලා ගියා කෝල් කරා අර මේ හම්බෙන්න ගියා කෑව ඉවරදී ටිකටක් ගාලා හදාගෙන කෑවා. තනි කර මේ රිට්‍රීට් එක ඉවර වෙච්ච ගමන්ම දැන් මේ ඉන්න අය නයිද කරන්න දෙයක් නැහැ. ආයෙත් මෙහෙම ඉන්නේ. ආයෙත් ඉතින් අපුරු දෙයක් නැහැ. කණ්ඩේ නෝ ටිකම තමයි. කණ්ඩේ නෝ ටික තමයි අපුරු දෙයක් නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් අර ගෙදර ඉඳලා ආපු කෙනෙක්ට වෙන්නේ වෙනස් එක. යාට සම්පූර්ණ දැන් සිස්ටම් එක වෙනස් වෙලා කියන්නේ යාගේ. එයාගේ කාලසටහන සිස්ටම් එක දැන් ඉතින් ඕක යනකම් ආයෙ දවස් 10 ගිහිල්ලා ගියාට පස්සේ අප්පර කිරිපි හොදගත්ත ඔක්කොම ටික මඩේ දා ගන්නවා. අර පරණ ලයිෆ් එක දවස් 2 3 යන සෙට් වෙනවා ඒකට ගිහිල්ලා. මේ මනසට හැම වෙලෙම සුද්ධ තැනක ඉන්න බෑ. මනස පිරිසුදු තැනක ඉන්න බෑ. මේක තමයි වැඩි. ඒකයි මම කිව්වේ මේක පිරිමියටද කාන්තාවන්ට ලොකු බලපෑමක් කරනවා. සාපේක්ෂව බැලුවම නැත්තම් දෙකොළටම බලපෑමක් තියෙනවා. මේකේ බලපෑම වැඩි ගතියක් තියෙනවා. ඒ නිසා ඉල්ලනවා ආහාර වැඩි ගම. ඉතින් මමත් ඉතින් මොකද ගන්නේ ඔය සූත්‍ර කියවනවා රෑ වෙනකම් පොත් කියවනවා. මට ඉතින් හිතුනේ ඉතින් හොඳයි දැන් බුද්ධ වචනේනේ මම කියවන්නේ. බුද්ධ අන්න ඒක තමයි මම රැවටිච්ච දැන ඊට පස්සේ මට ගුරුවරයා බැන්න පොත් කියවන්න ඕන මෙහෙන්න ඕනේ. ඊළ පිරිවෙනේ ඉගෙන ගත්තා නම් හරිනේ. ත්‍රිපිටකේ කියවන්න ඕන පිරිවෙනත් ඇහැල්ලා දාලා මෙහෙන්න ඕනද? ඊළ පිරිවෙන්නම ගියා නම් හරිනේ පොත් කියවුවේ ඉන්න ඕන. කියලා මම පොත රිසි කළා. මට හිතුණා මේ බුද්ධ වචනේද මේ උන්වහන්සේ අගෞරව කරන්නේ. හැබැයි මට එතකොට තමයි තේරුනේ අර මට වැඩේදී එන්නට භාවනා කරලා එන්නේ මුකුත් නැතුව නිකන් සුදු පාන් කන ගතියක් එනවා. සුදු ගතියක් එනවා. ඉතින් එතකොට වැඩේදී එන්නේ මේකට ආහාර හොයන කුණු හොයනවා. කුණු එනවා. ඉතින් මට ගුරුවරයා කිව්වේ ඉතින් ඔය සුදු පාන් කන ගතිය එද්දී පුළුවන් නම් කාපම් බැයි නම් ඒත් කාපම් කිව්වා වෙන ගැලවෙන්න විදියක් නැහැ. පුළුවන් නම් කාපම් ඔය මූඩ් එක උඹට මේකෙන් ගැලවෙන්න ඕන නම් මේකේ විමුක්තිය ඕන නම් පුළුවන් නම් කාපම් බැයි නම් ඒත් කාපම්. මොකද ඔය සුදු පාන් කන මූඩ් එක එනවම තමයි අපි ඔක්කොට. ඕක හරහා භාවනාව හරියනවා කියන්නේ සුදු පාන් මූඩ් එක එනවා. භාවනාව හරියනවා කියන්නේ මුස්පේදු ගතිය එනවා. භාවනාව හරියනවා කියන්නේ එපා වීම එනවා. භාවනාව හරියනවා කියන්නේ ඔක්කොම ඉස්සලා යනවා බ්ලැන්ක් වෙලා. ඒ යනවා නම් තේරුම් ගන්න මෙන්න මේක ඇත්තටම හොඳ දෙයක්. හැබැයි වැඩේ තියෙන්නේ අර අරමුණුත් එක්ක ජීවත් වෙච්ච මමයා ඉන්නවනේ. හැම වෙලේම මොනවා හරි එලිලා හිටු මමයාට මේක පුල් අවුලක්. මේක යාගේ පැත්තේ මරණයක් වගේ එකක්. මේක යාගේ කෝණයෙන් බලද්දි මරණයක්. ඉතින් මේක යාට පුල් අප්සෙට් එකක්. ඒ නිසා එයා බලන මොනවත් කරන්න දෙයක් නැහැ. මොනවා හරි නැද්ද නිකන් කරන්න නිකන් ඉන්න එකේ බුලත් දෙකක්වත් හවාපා ඉන්න. නිකන් ඉන්න එකේ අපයක්වත් නැද්ද හවාපා ඉන්න නිකන් පුල් අප්සෙට් නේද? ඉතින් අපි ඒකනේ හපයා කියන්නේ ඉන්න බෑ නිකන්. නිකන් ඉන්න බෑ. දවස් පුරාම හපයක් හරි ගහගෙන අපනවා මොනවාට අපනවද දන්නේ. අපනවා. මොකක්ද මොකක් ගුණයක්ද භෝජනයක්ද ප්‍රෝටීන් නම් වෙනවද? මොකක්ද කැල්සියම් මොකක්ද දන්නේ නැහැ. අපනවා. ආන්ගේ වගේ හපාපා ඉන්න අපිට මොකද්ද ලෙඩක් තියෙනවා. මොකද්ද මන්ද එක
මේක මේ නිකන් ඉන්න බැරි ගතිය, හපන්න ඕනේ ගතිය. මේ මොකද මේ තමයි මම කියන්නේ. මම යාට නිකන් ඉන්න බෑ. ඊගෝ එකට මොකක් හරි කරන්න ඕනේ. මොනවා හරි දගලන්න ඕනේ. මොනවා හරි දගලන්න ඕනේ. දැන් අපි මේක තේරුම් ගන්නවා. මෙන්න මේක තමයි මේකේ හැටි. මේක තමයි මේ මානසික විදිය. මානසික හැටි මනස හැම වෙලෙම කොහේ හරි එල්ලලා ආදරයක් හොයනවා. කොහේ හරි එල්ලලා ඇටෙන්ෂන් එකක් හොයනවා. කා කියන්නේ වැලක් වගේ කියනවනේ ස්ත්‍රී මානස වැලක් වගේ කා හරි වටේ එල්ලලා හරි ආසාවෙන් ඉන්නේ ඇටෙන්ෂන් එක කියනවා. හරි තෘප්තියක් ලබනවා. ඉතින් මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේක තමයි මේ තියෙන අවුල මේ චින්තනය. මේ සිතේ තියෙන අවුල මේක භාවනා කරද්දී පොඩ මේ සුදුතැන්න ගෙනියන. ප්ලෑන් දැනගෙන ඉතින් මෙන්න මේක අගේ කරන්න පුළුවන් නම් මේක මම තේරුම් ගන්න මම මේක මේ අවසීයෙන් කියන්නේ මේ භාවනා කර කර ඉදි ප්‍රතිපදාවෙන් ගියපු දෙයක්. මේක මේ මනෝවිකාරයක් නෙමෙයි. මේ මොනවද කල්පනා ලෝකෙක ඉන්නවත් නෙමෙයි. Tamanට තේරෙන බලාගෙන ඉන්න අරමුණ ගෙවලා ගියා. හැබැයි දැන් ටික මේකත් එක්ක අරමුණක් නැති ජීවිතේට හුරු වෙන්න. අරමුණක් නැති ජීවිතේට හුරු වෙන්න නම් මේක සුබ විදියට දකින්න ඕන. සුබ විදියට දකින්නවා කියන්නේ බලන්නකො අපි දැන් එතකොට මේ විදිහට අපි දත් කැක්කුම තියේදී දතක් කැක්කුමයි කියලා කෑ ගහනවානේ. අපි නිකම්වත් කරන්නේ එක දතක් කැක්කුමේ දත් 31ක්ම වේදනාවක් නැහැ කියලා. ඒ වේදනාවක් නැති දත් 31 එක ගණන් ගන්නේ නැහැ අපි. මම කියන්නේ තේරෙනවද? ඒ කියන්නේ දත් එක දතයි නම් කැක්කුම තියෙන්නේ අකල දත් 31ක්ම හොඳයි. අනික අපි දත් කැක්කුම වෙලාවට කෑ ගහන කැක්කුමයි කියලා නිකම්වත් දැන් හිතන්නේ නැහැ නේද අම්මෝ දැන් හරි ෂෝට් දත් කැක්කුම නැහැ කියලා. නිකම්වත් අපි අගේ කරන්නේ නැහැ මේ දත් කැක්කුම නැති වෙලාවේ දත් කැක්කුම නැතිව ඉන්නවා කියන එක. ඉතින් මේක අගේ කරන්න බැරි කන්නේ වගේ අපි කවදාකවත් හුරු වෙලා නැහැ මේ වේදනාවක් නැතුව ඉන්න එක අගේ කරන්නේ දුකක් නැතුව ඉන්න එක අගේ කරන්නේ. ඉතින් බලන්නකො අර හිත බ්ලැන්කේ දුකක් නැහැ. හිත ඉස්සලා යද්දී මේක කිසි අවුලක් නැහැ. මේක කිසි දුකක් නැහැ. හැබැයි මෙන්න මේ දුකක් නැති අධ්‍යක්ෂ ප්‍රශ්නකුත් නැහැ. දුකකුත් නැහැ. මොකක් කරන්නේ බ්ලැන්කේදී. ඉතින් මේක අගේ කරන්න බැරි. ඉතින් මේක හොඳයි. මේක දුක නැහැ. දුක අඩු අධ්‍යක්ෂයක් නේ. මෙන්න මේ ඒ වගේ හරියට අපි නිකන් අර එක කකුලක් විදිහට කෑ ගහනවා කකුල විදිහට කියලා අනිත් කකුල විදිහට නැහැ කියලා අගේ කරන්නේ. අනික කකුල් ගක්කම නැතිලා නිකන්වත් හිතන්නේ නැහැ යකෝ දැන් මාර ෂෝක් වෙලාවක මං ඉන්නේ කිසිම කකුල් ගක්කමක් නැහැ කියලා. නැත්තම් මේ පැයක්කේදී අම්මෝ හරි අමාරුයි කොන්ද රිදිනවා කියලා හැබැයි කොන්ද රිදින්නේ නැති වෙලාවට අගේ කරන්නේ නැහැ නේ කොන්ද රිදින්නේ නැහැ දැන් මේ වෙලාවෙ රිදින්නේ නැහැ දැන් රිදිනවද දන්නේ නැහැ. දැන් ඉතින් පැයක්කේදී පටන් ගන්න වෙලාවේ අන්න ඒ වගේ මේ භාවනාවේ අපිට බැරිලා තියෙන මේ හොඳ බව අගේ කරන්න. මේ කියන අරමුණු නැති බව අගේ කරන්න බැරිලා තියෙනවා. මොකද ඒ තරම්ම අපි අරමුණට කෑදරයි. ඒ තරම්ම අපි ආදරයට කෑදරයි. අපි මොනවා හරි එල්ලෙන්න කෑදරයි. ආන්ගේ කෑදර මනස දකින්න මන් දන්නේ ඒක කොච්චර පුළුවන් වේද කියලා. ඒක දැකලා පුළුවන් තරම් මේ අර පිරිමි මනසක් වගේ අර අරමුණක් නැතුව ඔය දෙන්න පාළුව හිස් බව මේක අගේ කරනවා. හැබැයි ඒකෙන් මම කියන්නේ හැම පිරිමිම මේක අගේ කරනවා කියලා. පිරිමි අයත් ඔගේ දිසුරෙල්ල යනවා. ඒක වෙනම එකක්. ඒකේ ඉන්නේ බ්ලැන්ක් එක ලොකු බ්ලැන්ක් එක බලල්ලෙද්දි ඉතින් පුළුවන් තරම් ඉතින් භාවනාව කියන්නේ ඔන්න ඕකට හුරු කරන එක තමයි. ඔය කියන මුදකලාවට ඔය කියන තනිකමට හුරු කරනවා හිත පොඩ. ඒ හුරු කරාම මේක ඇතුලෙන් ඇත්තටම ප්‍රේමය ආදරය සන්තෝෂය ගන්නවා. ඒකත් ඉස්සියක් හිත තියෙනවා. නැත්නම් මුදකලාව ඉන්නේ ආදරෙන්නේ නැහැ ගොතේ. පින්නල්ල ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව උදේ සක්මන් භාවනාව ආරම්භ කළා. පාද ස්පර්ශයේ වෙත අවධානය යොමු කරමින් සක්මන් කළා. සෙමින් සිටිවිලි අඩු යන බවක් දැනුණා. මුලින් සක්මන ආයාසයෙන් කරන බවක් සහ ක්‍රමයෙන් සක්මන වෙන බවක් දැනුණා. මෙසේ සක්මන් කරන විට සක්මන් කරන වේගය අඩු වෙන බවක් මෙන් දැනුණා. ස්ලෝ මෝෂන් වෙන බවක් දැනුණා. මේ මොහොතේ පාදයේ ස්පර්ශයේ බලයට යම් සැහැල්ලු බවක් දැනුණා. පරියන්ක දාලා තියෙන්නේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය පහසු ඉරියව්වකින් වාඩි වී S2 පියාගත් විට නිරායාසයෙන්ම ආනාපානයට අවධානය සිටින බව දැනුණා. ආශ්වාසයේ නාසයේ ඉහළ කොටසේ සහ ප්‍රාශ්වාස නාසයේ අග කොටස ස්පර්ශ වෙන බව දැනුණා. සෙමින් ආනාපානයේ සිවුම් වන බව දැනුණා. හුස්ම අතර ඇති පරතරය වැඩි වෙනවා සමග ගැඹුරු නිහඬතාවයකට ගිය බවක් දැනුණා.
ඒ ගැඹුරු නිහඬභාවය තුළ සිහිය තිබූ බවත් හිතගෙන නොසිහින බවක් දැනුණා. නැවත සිතිවිලි පැමිණෙන බවක් දැනුණා. සිතිවිලි දෙස බලා සිටින විට ඒවා ගෙවි යන සිතිවිලි ගෙවිගෙන යන සිතිවිල්ල හරහා නැවතත් නිහඬ බවට ගිය බවක් දැනුණා. නිහඬ බව තුළ යම් වෙලාවක් සිටින බව දැනුණා. නිදාගෙන නොසිටි බවක් දැනුණා. ඒ වෙලාවේ ආනාපානය දෙස බලන විට සියුම් ලෙස ආනාපානය තිබෙන බව දැනුණා. සාමාන්‍ය ජීවිතයේ කතා කරන විට මගේ සිහිය නැති බවක් දැනුණා. සාමාන්‍ය ජීවිතයේදී කතා කරන විට මගේ සිහිය නැති බවක් දැනුණා. කතා නොකර සිටින විට ගැඹුරු නිහඬ භාවයකට යන බවක් දැනුණා. ඒ හැඟීමෙන් දුක හා සතුට මිශ්‍ර වූ හැඟීමක් දැනුණා. ඊටක සියල්ල නැවතී ඇති බවක් හෝ ස්ලෝ මෝෂන් හැඟීම දැනුණා. ඊට එය බොරුවක්ය. ඒ බොරුවක් යන සිතිවිල්ලාව ඒ දෙස බලා සිටින සිතිවිල්ල බොඳ වී යන බව දැනුණා. ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. හරි දැන් මෙතන අපි අගෙන් අනිස්රාට උත්තර දෙන්නේ නැත්නම් දැන් ඒක මොකද දියා කියලා තියෙන්නේ දැන් කතා කරන විට සිහිය නැති බව දැනුණා. මේක මම ඕන උපක්‍රමයක් කියන්නම්. මේක පොඩ්ඩක් බලන්න. මේ කතා කරද්දී 100% කතා කරන එකට අවධානය දෙන්නේ නැතුව තමන්ගේ මේ ශරීරයේ තියෙන ශරීරයේ ස්පර්ශ කරමින් අභ්‍යන්තර ශරීරය මම දැන් මෙතන කියලා දැන් බලන්න මේ අභ්‍යන්තර ශරීරයේ ස්පර්ශ කරමින් කතා කරන්නේ. දැන් බලන්න ඔබ වාඩි වෙලා ඉන්නවා කියලා දැනීම දැනගෙන මේ දේශනාව අහන්න පුළුවන්. ඒකත් ස්පර්ශ කරමින් බලන්න ටිකක් පුළුවන්. ඒක තව තේරෙයි. කළා බලන්න. එතන ඔබටම තේරෙයි මේ ඔබ වහන්සේ කරන දේශනාව අහනවා. හැබැයි මම අවධානය තියාගෙන ඉන්නවා ඉරියව්ව වාඩිලා ඉන්නවා කියලා දැනීමට. බලන්න දැන් මට දේශනාව කරද්දී උනත් පුළුවන් මේ දේශනාව කරනවා. මේ වාඩි වෙලා ඉන්නවා කියලා දැනීම එහෙම ඒක මේ ලොකුවට ફોકસ කරලා මේ හිතන්න එපා. එතකොට බෑ. නිකන් සාමාන්‍යයෙන් ඒක ස්පර්ශ කරමින් බණ කියන්න පුළුවන්. අහන්නත් පුළුවන්. දේශනාව කරන්නත් පුළුවන්. දේශනාව කියන්නත් පුළුවන්. එතකොට තමන් සම්පූර්ණ මේ වචනත් එක්ක නෙමෙයි ඉන්නේ. සම්පූර්ණ වචනත් එක්ක නෙමෙයි මේක සම්පූර්ණ මේක බොඩි එක ස්පර්ශ කරමින්. ඉතින් එතකොට ඕනනම් මේ යෝගාවචරයට තේරෙනවා නම් කතා කරද්දී තමන්ට සම්පූර්ණ සතිය නෑ කියලා. එහෙනම් පුළුවන් තරම් බලන්න අර කියන අභ්‍යන්තර ශරීරයට මම හිතන්නම් හිතාගෙන ඉන්නවා කියලා දැනීමක් තියෙනනේ අභ්‍යන්තරේ. වාඩි වෙලා නම් වාඩි වෙලා ඉන්නවා කියලා දැනීම තියෙනවනේ. ඇවිදිනවා නම් ඇවිදීම කියලා දැනීම තියෙනවා. ආන්ගේ දැනීම ස්පර්ශ කරගෙන. ඒ දැනීමට හිත තියාගෙන කතා කරන්න. වැඩ කරන්න. දේවල් සිද්ධ කරන්න බලන්න. එතකොට සමහරට මේක මේ ගැටලුව කතා කරද්දී සතියකින් ඉන්න බෑ කියන ගැටලුව මේ Tamanට දෙන්න ගන්නේ Tamanගේ ඇතුලේ ලිහිලා යනවා බව. ලිහිට පටන් ගන්න බව. එහෙම නැත්තම් හැබැයි දැන් මේකයි දැන් ආධුනික යෝගාවචරයට නම් ඇත්තටම මේකයි අපි අර මේ රිට්‍රීට් එක පුරාම කියන්න උත්සාහ කරේ ආධුනික යෝගාවචරයට ආරම්භ කරන කෙනෙක්ට පුළුවන් තරම් කතාව අඩු කරන්න කියලා. කතාව අඩු කරන්න කියලා හොඳම දේ තමයි. ඉතින් ඒ නිසා මේ ලියපු යෝගාවචරය දැන් හිතත් ඉන්නවා නම් හිතේ ඉඳලා ගණන් කරලා කියන්න කීයක් වචන කතා කරන්නේ. දැන් අද ඉඳලා මේ තමන් කතා කරපු වචන ගාන මට කියන්න. රැය වෙදි හඳුරු අද ආන්ගේ වගේ තමන්ගේ වචන පොඩ්ඩක් ගණන් කරන්න. වචන එතකොට තේරුම් ගන්න 100ට අඩුයි නම් ලකුණක් දෙන්න පුළුවන්. අද හවස් වෙද්දි වචන 100කට වඩා අඩු වෙලා නම් ඉන්දියන් අඩු වෙවි යනවා නම් වැඩි හොඳයි. 100ට වැඩි නම් ඉතින් ෆේල්. ඊට වඩා අපිට කතා කරන්න දෙයක් නැහැ අත්‍යවශ්‍ය දේවල්. අත්‍යවශ්‍ය දේවල් වචන 100ක් ඇති අපිට. කියන්නේ වචන 100ක් ඇතුළතදී අපිට කාර්ය මොනවා හරි ගෙන්න ගන්න හරි කොහෙද තියෙන්නේ කියලා අහන්න හරි ඔය ටිකනේ අවශ්‍ය වෙන්නේ මේ රිට්‍රීට් එක ඇතුළතදී. ඔය ටිකට මම හිතන්නේ ඔය ෆෝන් එක අයින් කරලාම දාන්න. ෆෝන් එක තිබ්බොත් මොකොත් කරන්න බෑ. හැබැයි බලන්න තමන්ගේ නිකන් ගණන් කරන්න අද දවසේ මම වචන කීයක් ආවද? වචන 10ක් වගේ නට ඕ. ඒ සාමාර්ථයම දෙන්න පුළුවන් 10ට අඩු වෙනවා. ඒ සාමාර්ථයම දෙන්න පුළුවන් සාමාන්‍ය 100ක් කියන්නේ ඒ සාමාර්ථයක් දෙන්න පුළුවන්.
සාමාන්‍ය පාස් එකක් විතරයි. සාමාන්‍ය පාස් එකක් විතරයි අන්නේ වගේ මේ බොරු කියන්න නැති බයිලා. ඒකක් ගන්න කියලා නේද සාක්ෂි විරුද්ධව නිකන් ආර්යාවද 500ක් විතර කතා කරලා වචන තුනයි කතා කරේ කියන්නේ බෑ. එහෙම කියද්දි තමන් තමන්ට අවංක වෙන්න නේද එතකොට. ඇත්තටම මම මේකට ඇත්තටම කීයක්ද මම කතා කරේ කියලා. ඉතින් ඒක බලන්න මේ වචන අඩු වෙන්නේ යද්දී තමන්ට තේරෙයි තමන්ගේ පිට කතා කරන වචන ටික අඩු වුණාට පස්සේ ඒ කියන්නේ ඒකයි අපි මේ රිට්‍රීට් එකකට කියන්නේ කතා කරන්න එපා කියලා. මොකද ඒකට තමන්ගේ ඇතුළත හඬ ඇහෙන්න පටන් ගන්නවා. අපි දන්නේවත් නෑ අපේ ඇතුළත කතාවක් යනවද නැද්ද කියලා. අපි ඔහේ කියවනවා කතා කරනවා. හැබැයි මම එළියෙන් කතා කරන එක නැති කරාට පස්සේ එළියේ සම්පූර්ණ නතර කරාට පස්සේ ඕනෑම ඉජාරෙට් එකේ දැන් ගහම බැඩ් එකක් දෙමු නෝබල් සයන්ස් කියලා බෝඩ් එක. ඒක කවුරුත් කියන්නේ අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි සමුදියක් හදාගත්තානේ. අපි මේක ඇතුලේ මේ දවස් 10 ඇතුලේ කිසිම හේතුවකට කතා කරන්නේ නැහැ. මම කියන්නේ මට ඉතින් ආයෙ අපි කරනවා බෝලු ගන්න දෙලොකුදම තෝරන තරදර සම්පූර්ණ. ඒ හේතුව භාවනාව ආරම්භ කරන කෙනෙක්ට එයාට හරි අමාරුයි වචනත් එක්ක භාවනා කරන්න. ගොඩාක් හදින් වෙන කතා කරලා එන්න වාඩි වෙන කතා කයිවාරුවක් ගාලා ඉඳලා මේ පරියන්කෙට මෙහෙම ඇවිල්ලා විනාඩි 20ක්වත් ඇර ඔය රිවයින්ඩ් එක නතර වෙනවා. ඇයි අර කතා කරපු දේවල් ටික රිවයින්ඩ් වෙනවනේ. ඒක සමාජයේ මේ ධර්ම සාකච්ඡාවේදී එච්චර වෙන්නේ නැහැ. මේක කතා කරලා ගියා ආයෙ වඩිනවා කියලා මේක ඔච්චර මේක මෙතනින් යද්දිම බ්ලැන්. මේ කතා කරපු ඒවා මෙතනින් යා පැත්තට ගියද්දිම මෙතනින් නැගිටිද්දිම මොනවද කිව්වද කියලා කතා කරනවා. ඒව යන්නේ නැහැ අර වගේ කඩ ගන්න. කඩ ගන්න යන්නේ නැහැ. අර ගොඩාක් වෙලාවට ඔය ගහන කයිවාරු තමයි. ඔය කයිවාරුවක් ගහලා කයිවාරුව ගහලා ආඩි වුණාට පස්සේ ඉතින් විනාඩි 15ක් 20ක්ම ටයිම් එක ගන්න වෙනවා. ඕක පොඩ්ඩක් කච ගන්න එක ඕක ඇතුලේ කඩ ගාලා යනවා. ඕක ඊට පස්සේ පොඩ්ඩක් අඩු වෙන්න. ඒකයි කියන්නේ අපරාධ Tamanට හරිය මේ හොඳට සතිය මදුවේදී තේරෙනවා. සයිලන්ට් එකට යද්දී අපේ අභ්‍යන්තරයේ සයිලන්ට් එකට අපි යද්දී මම හිතන්නේ දැන් මේ රිට්‍රීට් එකේ කවුරු හරි එම සම්පූර්ණම සයිලන්ට් වෙලා අඩුම කතා කරලා ඒ අත්දැකීම අත්විඳපු කෙනෙක් ඉන්නවා නම් බලන්න යා කියයි ඒ අපේ අභ්‍යන්තරයේ විශ්ලේෂණයට යන්න අපිට තේරෙන්න පටන් ගන්නවා මම කතාව අඩු වෙන්න මගේ ඇතුළත කතාව පේන්න ගන්න ඇතුළත කතාවත් මම ඔලේ යන්න දෙනවා සිදුවේ ටික. එච්චර එක තියා කරන්නේ ගණන් ගන්න නැතුව ගියාම ඇතුළත කතාවක් ටික සංසිඳීගෙන ගිහිල්ලා අර අපි අර අභ්‍යන්තර නිහඬියාවට වහිනවා. ඒ අභ්‍යන්තර නිහඬියාවට දැස්සම අභ්‍යන්තර නිශ්ශබ්දභාවයේ දැස්සම පස්සේ ඒ කියන්නේ අපිට මේ වචනයක් කතා කරන්න හිතෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙනවා වචනයක් කතා කරන්න ලොකු එෆර්ට් එකක් දරන්න ඕනේ. ඒ කියන්නේ එයා අර සයිලන්ට් එකේ කිමිදෙන්න එයාට තේරෙනවා මේ අනවශ්‍ය විදිහට වචන කතා කරන්න කියලා අපි කොච්චර එනර්ජි එකක් වේස්ට් කරනවද කියලා. ඇයි වචනේ කතා කරන්න අලුතෙන් විතක් ਵਿਚාර නිෂ්පාදනය කරන්න. අලුතෙන් සිතිවිලි නිෂ්පාදනය කළා සිතිවිලි හරහා කතාවට යන්න. ඒ කතා කරන ගියාට පස්සේ අපිට තේරෙනවා ඒක ඇතුලේ ලොකු එනර්ජි නාස්තියක් අපි කරනවා. ඒ නිසා අන්තිමට සයිලන්ට් එකට යන්න අපිට තේරෙනවා ඇත්තටම මේ කට ඇරියොත් ගහන්න තියෙන බොරුවක් කියලා. කට ඇරියොත් ඒ කියන්නේ තේරුම් ගන්න අපි කට ඇරියොත් ගහන්නේ බඩ. දැන් උදේට මම මේ ධර්ම සාකච්ඡා ටයිම් එක කියන්නේ මේ බොරු කියන වෙලාව. හැබැයි කට වහ මේ දේශනාව නවත්තපු වෙලේ ඉඳලා ධර්ම සාකච්ඡාව තමයි කරන්නේ. වචන නවත්තපු තැන ඉඳලා දේශනාව යන්න පටන් ගන්නවා. ආයෙ වචන පටන් ගන්න ඉඳලා දේශනාව නතර වෙනවා. මේ වචන පටන් ගත්ත තැන ඉඳලා මොනවදෝ සාපේක්ෂව ටිකක් කතා කරනවා. හැබැයි මේ කතා කරන වචන දෙකක් අතර ગેප් එක තියෙනවනේ.
ඒ ગેප් එකේ නම් සත්‍ය තියෙනවා. දැන් මම වචනයක් කතා කරලා ඊගා වචනේ පටන් ගන්නකන් තියෙන බ්ලැන්ක් එකක් තියෙනවනේ. ඒ බ්ලැන්ක් එකේ තමයි උත්තරේ තියෙන්නේ. අර වචනේ උත්තරේ නෑ. අනිත් වගේ අපිට තේරෙනවා මේ සත්‍යයට අපි යන්න සත්‍ය අපේ අභ්‍යන්තරයේ සයිලන්ට් එකට කිමිදෙන්න මේ වචන වැඩිපුර කතා කරන්නේම මිනිස්සු නොමග යවනවා පිළිගන්න. මේ වැඩිපුර කතා කරන්න ගිහිල්ලා වැඩි කියවන්න ගිහිල්ලා දැන් අපි ඉඳන්නකො දැන් නිවන ගැන ඕනොරලා කියන්න කිව්වොත් එහෙම තනිකරේ මනුස්සයා නිවනේ සසරක් හදනවනේ. ඔය වචන ඔක්කොම අතහැරපු දල තියෙන නිවන. ඔය භාෂාව ඔක්කොම ගලවපු දන ඔය භාෂාව උච්චර ගලවලා බලන්න එතන නිවනේදී. ඕක ආය භාෂාවකින් කියන්නේ කියලා ආයේ එයා නිවන ගැන සසරක් හදාගන්න. නිවන ගැන හිතන්න. අන්නේ වගේ අපිට තේරෙනවා මිනිසෙක්ට ධර්මයේ දෙන්න ධර්මයේ කියලා දෙන්න තියෙන හොඳම මාර්ගය තමයි නිශ්ශබ්ද භාවය. අර දවසක් මේ භාවනා කර කර ඉතියා. ඒ කෙනා භාවනා කර කර ඉද්දී මිනිස්සේ ගැලෙන වල මොකද්ද කරන්නේ කියලා. නිශ්ශබ්දව ඉතියා. ඊට පස්සේ ආයෙත් මොකද්ද කරන්නේ කියලා. ඊට වැල්ලේවලු මෙඩිටේෂන් කියලා. ඒ ඕක කිව්වට තේරෙන්නේ නැහැ නේ කිව්වා. ඊට ආයෙම අපල කැපිටල් ලකුණේ මෙඩිටේෂන් කියලා ලියුවා. ඊට පස්සේ මොකද ඒ තරවදෙනම ලියුවා. දෙකම අකලා ඒ මුලින් දී උත්තරේ විතරයි හරි කියලා අනිත් දෙකම බොරු කිව්වා. අනිත් දෙකම බොරු. ආගේ වගේ අපි අපේ අභ්‍යන්තරයේ නිහඬියාවට එකතු වෙද්දී අපේ මුලින් අර සතිය වැඩෙද්දී ඒ වර්ධනයේ සීය වැඩෙද්දී සතිය වර්ධනය වෙද්දී අපිට තේරෙනවා මේ වචන ඔක්කොම බොරු බව. මේ වචන මම වචනයක් මොළවද්දිම අර නිවනින් අයින් වෙන බව. මේ සත්‍ය වචන වලට හොරවල කතා කරද්දී මේ කතා කිරීමම සම්බන්ධය කිරීම. එතකොට දැන් මේ වචන කතා කරන එකේ අරමුණ ඔබට යබක් තේරුම් ගන්න නෙවෙයි. ඔබ තේරුම් ගන්න හදන සියල්ල අත්හැරවල වචන කතා කරන්නේ. ඔබ තේරුම් ගන්න හදන හැම දෙයක්ම ඔබේ නතර කරන්නයි මේ වචන පාවිච්චි කරන්නේ. එතකොට යමක් තේරුම් ගන්න දෙන්නේ නෙවෙයි. මොකද ඔබට සත්‍ය කියලා අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ. සත්‍ය කියලා අමුතුවෙන් දැනගන්න දෙයක් නෑ. කොහොමද ඒක ඔබට කියනවා. ඒ නිසා ඔබ දන්න ටික නැති කරන්න ඉන්නේ වචන පාවිච්චි කරන්නේ. ඔබ දන්නවා කියලා ඉතින් සත්‍ය කියලා ඒක ඔක්කොම කඩලා දාන. ඒක ඔක්කොම කඩලා දාන එක තමයි මේකේ පරමාර්ථය. අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ එහෙනම් ධර්මයේ දෙන්න හොඳම මාර්ගය තමයි නිශ්ශබ්දභාවය කියන්නේ. හැබැයි මේ නිශ්ශබ්දභාවය මනසින් මවාගත නිශ්ශබ්දභාවයක් වෙන්න බෑ. මම දැන් නිශ්ශබ්දයි දැන් ඔයාලට ධර්මයේ සම්ප්‍රේෂණය වේවා. එහෙම නෙවෙයි. එහෙම නිහඬ බවක් නෙවෙයි. යාගේ සයිලන්ට් එක තුළ අමුදහම වෙනවා. යාගේ නිශ්ශබ්දභාවය තුළ කිමිදෙනවා. ඒ කිමිදීම ඇතුලේ අර ඉස්සරහට එනගෙනාට ඒ ධර්මයේ සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙලා නැහැ. සත්‍යය තමයි පිටයලා. හරි. ඒ තුළ ඒ සම්ප්‍රේෂණය වෙන්න පටන් ගන්නවා. හැබැයි ඊට පස්සේ තේරුම් ගන්න කවුරු හරි ඉන්නවා කියලා මේක එයාගේ මනස වැඩි. එයාට ගුරුවරයාලඟට ගියාට ගුරුවරයාගේ සයිලන්ස් එකත් එක්ක ඒකාත්මික වෙන්න බෑ. ඒ ගුරුවරයා තුළ තියෙන සයිලන්ස් එක තුළ අතුරුදහන් වෙන්න බෑ. ඒ ගුරුවරයා තුළ තියෙන සයිලන්ට් එක තුළ අතුරුදහන් වෙන්න බැරි වුණාට පස්සේ දැන්
බලන්න රමණ මහසී ගීත කතාවේ රමණ මහසී කවුරු හරි ළඟට ආවම මුලින්ම කතා කරන්නේ නැහැ. එයා ධර්මයේ බෙදාගන්නේ නිශ්ශබ්දභාවය තුල. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමයි සරෝජ විසුණු වහන්සේලා ආවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියනවා අන්න උන්වහන්සේලා ආවා කතා කරන්න ධර්ම සාකච්ඡා කරන්න කියලා උන්වහන්සේ නිහඬ වෙනවා. උදේ පාන්දර කියනවා මම එළි වෙනකන් දේශනාව කළා. හැබැයි උන්වහන්සේගේ මනස තියෙන ඉඳ මනසින් උන්වහන්සේට තේරෙන්නේ නැහැ මේ ධර්ම සම්ප්‍රේෂණය මොකද්ද කියලා. එතකොට මේ ධර්මයේ සම්ප්‍රේෂණය වෙන්නේ අපි කොච්චර අපේ තේරෙන්නකට වෙලා ඉන්නවද අපි සයිලන්ට් එකට ගිහිල්ලා ඉන්නවා නිශ්ශබ්දභාවයේ බවට මම කොච්චර පරිවර්තනය වෙලා දිනවද අන්නේ ප්‍රමාණයට ඒ ප්‍රමාණයට දැන් අපි සයිලන්ට් එකට ගිහිල්ලා දිනනේ ආන්නේ ප්‍රමාණයට මම ඉස්සරහට මම කවුරුද මම ඉස්සරහට යද්දී එයාට ඒක දැනෙන්න ගන්නවා හැබැයි යාගේ මනස වැඩි නම් මේ රමණවාදී ජීවිත කතාවේ බලන්න මනස වැඩි නම් එයා ඒ එක්කනට කියනවා බලන්න හොයමයි කියලා. මම කවුද කියලා ඉන්ක්වයරි කරන්නේ. දැන් මේ මම කවුද කියලා ඉන්ක්වයරි කරන්න කියන්නේ මම කවුද කියලා මේ උත්තරයක් සිවිල් එකට යන්නේ නෙවෙයි. මම කියන්නේ නිවනවත් මම කියන්නේ නෑ මම කියලා කෙනෙක් නෑවත් මම කියන්නේ බ්‍රහ්මන්වත් මේ ඔක්කොම තව ડેටා. තව වචන අතීතයේ ඉගෙන ගත්ත කොහෙන් හරි අහගත්ත වචන තමයි ඒ ඔක්කොම. ඒක ඉන්ක්වයරි එකේදී කරන්නේ ඔබට තව වචනයක් දෙන එක නෙමෙයි මම කවුද කියලා බලන්න කියලා කියන්නේ මම කවුද කියලා බලද්දී අපිට ඇත්තටම ඒකට සාපේක්ෂ උත්තරයක් නැති වෙනවා. උත්තරයක් නැතිලා අපේ අභ්‍යන්තරයේ සයිලන්ට් එකට යනවා. ඒකනේ ඒ බලන්නේ වචනේ පවා පාවිච්චි කරන්නේ වචනේ උඩට යන්න කියලා. ඒක වචනයක් පිළිහිර කරන්නේ. ආයේ වචනයක් තුල කොට කරන්නේ නෙවෙයි. අන්නේ ගමේ කියන්න උත්සාහ කරේ. අන්නේ වගේ වචන කියන්නේ දියුණු මාධ්‍යයක් නෙවෙයි ධර්මයේ කියන්නේ. හැබැයි මනස වැඩි අයට කරන්න දෙයක් නැහැ. එයාගේ තර්ක වැඩි, මනස වැඩි, ඉගෙන දැනුම වැඩි. ඒ නිසා අර වචනේ පාවිච්චි කරලා කඩනවා යාගේ ඔක්කොම නෙමෙයි. මේ මම කවුද කියන ප්‍රශ්නේ හරියට ඒක හරියට කැලේකට ගිනි බෙරෙල්ලක් තිබ්බා වගේ. කියන්නේ අපි මොනවා හරි අපි කියන්නේ මුරුවත්තක් කරගෙන ඉස්සර දැන්න මුරුවතර එන්නේ ඉස්සර මතක සමාල්ලාට ගම්වල එහෙම මුරුවතු පතු කරා යන්නේ රැයට තෝස් නැති කාලේ සෞදු කියන සමාලාය මුරුවත්තක් පතු කරගෙන ඉතින් මුරු වැඩින් යනවා රැයට. ඒ වගේ හිතන්නම දැන් කැලේ අපි ගිහිල්ලා මුරුවත්තක් පතු කරනවා කැලේ. කැලේට ගිහිල්ලා මුරුවත්තක් පතු කරාට පස්සේ ඊළඟට බලන්නකො මහා කැලයක් ගිනි ගන්නවා නේද ගලක ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ මේ සමහර අය මේ සිගරට් එකක් බීලා දානවා මෙන්න ලැබුවින්නක් ගන්න. මේ ලැබෙන්නේ එන මුළු පලාතම ගිනි ගන්නවා මේ බැලින්න මේ ගින්න ඇදලා දෙන මේ කෙනෙක් සිගරට් එකක් දාලා විසි කරලා ගිහින්. පායන කාලෙට හොඳටම රස්නේ කාලේ පායන කාලේ සිගරට් එකක් බීලා විසි කරාම මේ පොඩි සිගරට් එකේ තියෙන පොඩි ගිනි දැල්ලේ අර මහා අක්කර දහස් ගාණක් කැලෑ පිච්චිලා යනවා. කැලෑ පිච්චෙන්න ගන්නවා. අන්නේ වගේ තමයි දැන් හොයමයි කියන්නේ පොඩි වචනයක්. සමන් කවුද කියලා හැදලා බලන්න. අර මේ වචන කියන්නේ හරියට නිකන් අර සිගරට් එකේ තියෙන ගිනි දැල්ල වගේ. හැබැයි මේ වචනෙට පුළුවන් අර හම්බුන අපි හදාගෙන ඉන්න ලෝක. හදාගෙන ඉන්න මත දෘෂ්ටි මේ ඔක්කොම කඩාගෙන යන්න පුළුවන්. හැබැයි දැන් හුරුවත්තෙන් අපි කැලෑව පිටුවට පස්සේ අන්තිමට හුරුවත්ත අවසන් වෙලා යනවනේ. ඒ හුරුවත්ත තේරෙන්නේ ගින්නට අහුවෙලා යනවා. අන්තිමට හැබැයි මම කවුද කියන ප්‍රශ්නේ පවා දියෙන්න ඕන ප්‍රශ්නේ දුන්නා. මම කවුද කියලා අහන ප්‍රශ්නේ දුපවා ඒ ප්‍රශ්නේ දුන්නම දියලා යන්න ඕන. ඒ කියන්නේ ඔක්කොම ගින්න අරගෙන අන්තිමට මේ මම කවුද අහන සිතිවිල්ල පවා දියලා යන්න අනුග්‍රහ වෙන්න. එතනදී තමයි තේරුම් ගන්නවා තමන් කවුද කියන්නේ. ඒ තමන් කවුද කියලා තේරුම් ගැනීම
අපිට ආයේ වචනෙන් කතා කරන්න බෑ. අන්න මම මේක කිව්වේ ගුරුවරු ඒකයි දැන් බුදුරජාණන් වහන්සේලා මේ නිවන ගැන ගොඩාක් කතා කරන්නේ නැහැ. නිවන ගැන කතා කරලා නිවන සසරක් කරනවා. උන්වහන්සේලා ඔය වගේ පොඩි ඉඟි දෙන්නේ. පොඩි වචන වලින් පොඩි ඉඟියක් දෙනවා. ඒත් මේ මහා හිතා ගන්න බැරි ගැඹුරු වචන විශ්ලේෂණය කරන්න දෙන්නේ නැහැ. එල පොඩි ඉඟියක් දෙනවා අර භාෂාවෙන් අනුවය. එතකොට අපිට තේරෙනවා සත්‍ය කියන්නේ මේ දැන් මෙතන තියෙන හරි සරල කාරණයක්. මේ වචන වලින් මේක ගොඩාක් කියවන්න කියලා මිනිස්සු අමාරු වෙලා ඉන්නේ. මෙව්වට මේ හිතා ගන්න බැරි සමීකරණ දාලා හිතා ගන්න බැරි වචන දාලා මේ සරල සත්‍ය අනවශ්‍ය ප්‍රමාණයක දැන් මේ නිවන කිව්වම මේක කියන්නේ. මම කවුද වගේ රට පොඩි වචනයක් වෙන්න බෑනේ මේක ලොකු කතාවක් වෙන්න බෑ කියලා. මේකට අපි මහා කතාවක් ගොතන්න ගිහිල්ලා මේක නිකන් අපිට හිතා ගන්න බැරි කියලා නිකන් නිවන කියන්නේ ඔළුව බර වෙන සිද්ධියක් ඇවිල්ලා තියෙනවා. නිවන කියන්නේ පටිච්චසමුපාදේ කියන්නේ නිකන් අපේ ඔළුවත් නිකන් කරගිල්ල වගේ අම්මෝ. අද පටිච්චසමුපාදේ දේශනාව අම්මෝ. කියලා අද පටිච්චසමුපාදේ දිනා දෙන්නේ කියලා අපිට නිකන් හිතා ගන්න බැරි වෙලා නිකන් බර වෙලා. ඊට වඩා නිකන් මහා මුද්‍රාව හද නිකන් හරියට ඒත් කීයේ පටිච්චසමුපාදේ තමයි. අපිට ආදින ඒ අරගම තමයි කතා කරන්නේ. හැබැයි අර වචන බර කරලා නැහැ කොට. වචන බර කරලා නැහැ. අන්නේ අපි ඕරන වඩා අපි දර්ශනීය වචන වලින් අල්ලන්න ගියාම භාෂාව වැඩිපුර ගන්න ගියාම බරයි. අන්නේ ඒක තමයි ඒකට දැන් මම මේ කියන්න උත්සාහ කරේ. ඒ නිසා සත්‍ය බවට පත්වෙච්ච ගුරුවරේ ඇත්තට මට දැනෙන්නේ මහා වැල්වඩාර වලින් දෙයක් කියන්නේ නැහැ. එයා වචනේ දෙකින් කතා කරනවා. එතකොට අපිට තේරෙනවා පදරංග ජාතක වගේ මෙහෙම අදිද්දි බලන්න විශ්වවිද්‍යාලවල අලුත් වෙච්ච කෙනෙක් ගියාම ඇද්දලානේ කියන්නේ ඔක්කොම අර මොදේ මේක දිනවා මේ මොදේ දිනවා මේව දිනවා අර ඒව දිනවා අර මේක දිනවා මේක දිනවා මේක දිනවා මේක දිනවා කියලා මහා ප්‍රොෆෙසර් වරණ වෙන්න ප්‍රොෆෙසර් වෙන්න ඒ අංගලේ මොකක් කියන්නේ කයි වරුවක් දාලා මෙන්න මේ පොත් බලා ගන්න කියලා යන්න. ඔහොම මේක බලා ගන්න ඕන කියලා යන්න පටන් ගන්නවා.